මේ ලෝකයේ පවතින විවිධ වචනවලට විවිධ හැඟීම් තිබෙනවා. පාස්කුව කිව්වාමත් අපිට පුංචි කාලයේ පටන් දැනෙන්නා වූ හැඟීම් කිහිපයක් තිබෙනවා. ඒ තමයි මරණය විනිවිදීම, උට්ටානය, ජයග්‍රහණය, බලාපොරොත්තුව මෙයාදී වූ බොහෝ අභිමානවත් සහ සතුටුදායක හැඟීම් රාශියක් පාස්කුව කියනේ සොඳුරු වචනය හා සම්බන්ධ වී තිබුණා. නමුත් 2019 අප්‍රේල් 21 වනදා පාස්කුවත් සමගින් කඳුළු මුසුවුණු බොඳවුණු හැඟීම් මේ පාස්කු ඉරිදාවට එක්කාසු වුණා. අද පාස්කු ඉරිදාව. බික් ෆෝකස් විශේෂ වැඩසටහන ඔස්සේ අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ පාස්කු ඉරිදාව හා වසර දෙකක් පුරාවට බැඳුණු ඒ කඳුළු මතකයන් පිළිබඳවම පමණක් නොවෙයි අනාගතයේ බලාපොරොත්තු පිළිබඳව. විශේෂෙන්ම පාස්කු ඉරිදාව කියන්නේ බලාපොරොත්තුවේ දිනයක් වන බැවි. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට බික් ෆෝකස් අපි අද ඉතාමත් ගෞරවයෙන් යුතු ඇරයුම් කර සිටියා කොළඹ අගරදුගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂතුමන් ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමන්ට අප ආයුබෝවන් කියා වහන්සව පිළිගනු ලබනවා. ඒවගේම සෙත්සරණ අධ්‍යක්ෂතුමන් ගෞරවනය ලෝරන්ස් රාමණයක පියතුමනි ආයුබෝවන් කියාවතුමන්වත් අපි මේ වැඩසටහනට පිළිගනු ලබනවා. අපි මුලින්ම ඔබහන්සේගෙන් දැනගන්නට සතුටුවේ දැන් ම්ලේච්ඡත්වය විසින් එහෙම නැත්තං අන්තවාදය විසින් කෘරත්වය විසින් පාස්කුවේ පවතින්නා වූ ඒ ඓතිහාසික භාවය. ඉවගේම ඒ පූජනීයත්වය ඒ තිබුණු සොඳුරු හැඟීම යටපත් කරන්නට ඉඩදිය යුතුයි කියා මා පෞද්ගලික විශ්වාස කරන්නේ. ඒ උත්තරීතර දිනය පිළිබඳව අපි මුලින්ම සිහිපත් කරලයි. සංක පාස්කුව කියලා කියන්නේ කිතුනුවන්ගේ තියෙන උත්තරීතරම දිනය. ඒ වගේම තමයි සතුට දනවන ඉතාමත්ම උත්කර්ෂවත් ආනන්ද ජනක මංගල්ලයක්. මේක ඉතිහාසය අවුරුදු 3000කටත් එහා අතීතයකට දිව යනවා. ඒක තමයි පළමුවෙන්ම මේ අද ඊශ්‍රායල් ජනතාව කියලා හඳුන්වන ජුදා ජනතාව ඉජිප්තුවේ වහල් භාවයේ හිටියා ඉතිහාසය කියවෙනවා. එතකොට මේ වහල් භාවයෙන් නිවහල් භාවයට මේ ජනතාව ගෙනනට මැදිහත්කාරයෙක් වෙනවා මෝසස් කියන නායකයා ජුදා නායකයා. එතකොට මේ මෝසස් මේ ජනතාවව නිවහල් දේශයක් කරා ගෙන යන මොහොතේදී ඔවුන් අවසාන වශයෙන් පාස්කු බොහෝජනය කියලා ආහාර වේලක් අනුභව කෙරුවා. ඒ එක්කල තමයි ඔවුන් නිවහල් දේශයට යන ඒ මොහොත සනිටුහන් කරන්නේ. එතකොට පාස්සෝව කියලා කියන්නේ මේ පාස්කුව හැදෙන්නේ පාස්සෝව කියන මේ වචනෙන් පාස්සෝව කියලා කියන්නේ එක පැත්තකින් පහු කරගෙන යාම අනෙක් තේරුම නික්ම යාම කියනදී ඊතරවීම කියන්නේ ඊතරවීම. එතකොට මේ ඉතිහාසයේ කියවනවා මේ අවසාන රාත්‍රියේදී මේ ඉජිප්තු දේශයේ හිටපු ඒ පාරාප රජතුමා හරිම හිත් දැඩි රජතුමෙක්. ඔහුගේ හිත කවදාවත් වෙනස් කරන්නට පුළුවන් වුණේ නැහැ. වෙනස් වුණු මොහොත තමයි මේ ඉජිප්තු දේශයේ හිටපු කුළුඳුල් පිරිමි දරුවන්ව එදා රාත්‍රියේ මිය ගියා. එතකොට මේ මිය යාමෙන් මේ ඊශ්‍රායල් ජනතාව බේරගන්නට දෙවියන් වහන්සේ කියනවා බැටළුවෙකු මරලා මේ ඔවුන්ගේ ගෙදර උළුවස්සේ මේ බැටළුලේ ගාන්නට කියලා. එතකොට ඒ මරණයේ දූතයා මේ ලේ දැක්කම ඊශ්‍රායල් ජනතාවගේ ඒ පවුල්වල අයට පහර දුන්නේ නැහැ. ඒ අය මිය ගියේ නැහැ. එතකොට පහු කරගෙන ගියා. ඔවුන්ව පහු කරගෙන යාම කියනවා පාසෝව කියලා. එතකොට ඒ වගේම තමයි ඒ කල තමයි ඊශ්‍රායල් ජනතාවට නිදහස ලැබෙන්නේ අලුත් දේශයට යන්නට. මේ අය අලුත් දේශයකට යන්නට යන මේ අතරතුරේ විශේෂ කඩයුමක් වුණා රතු මුහුද. මේ රතු මුහුදෙන් එගොඩ වෙන්නට බැහැ. ඉජිප්තු හමුදාව ඔවුන් ලුහු බැඳගෙන එනවා. එතකොට මේ මෝසස් ඉදිරිපත් වෙලා රතු මුහුද දෙබෑ කරලා ඒ රතු මුහුද මැදින් ඒ ජනතාවට යන්නට ඉඩ දුන්නා. එතකොට ඒක තමයි වහල් දේශයයි නිවහල් දේශයයි අතර තියෙන කඩයිම. එතකොට මෙතන කියනවා ඔවුන් එතර වුණා රතු මුහුදෙන්. එතකොට එතරවීම. එතකොට භෞතික එතරවීම. ඒ එතරවීමත් එක්ක තමයි ඔවුන් අද ඉන්න මේ ඊශ්‍රායල් දේශයට ඒ දවස්වල පොරොන්දු දේශය කියලා මේ පොරොන්දු දේශයට එන්නේ. එතකොට මේ ගැලවීමේ ඉතිහාසයේ මේ විශේෂ කඩයිම් දෙක ඔවුන්ව මරණයෙන් බේරුවා. මරණයේ දූතය ඔවුන්ව පහු කරගෙන ගියා. ඒ වගේම රතු මුහුදෙන් එතර වුණා. මේ සංසිද්ධීන් දෙක එකතු කරලා ඔවුන් පොරොන්දු දේශයට ගියාට පස්සේ දෙවියන් වහන්සේ කියනවා
අවුරුද්ධකම මෙන්න මේ දිනේදී පාස්කු භෝජනය බලදන්ඩ පාස්කුව සමරන්ඩ උන්වහන්සේ දෙවියන් වහන්සේ ඔබ තුළ කරපු මහා ක්‍රියාව නැවත නැවත සිහි කරන්න කියලා. එතකොට මේක තමයි පාස්කුව. එතකොට ක්‍රිස්තුන් වහන්සේත් අවසාන රාත්‍රී භෝජනය වෙලාවේදී මේ ගෝලයෝ එක්ක ඒ භෝජනය තමයි වළඳන්නේ. එතකොට ඒ භෝජනය වැළඳීම සනිටුහන් කරනවා පහුවෙනිදා මහසිකුරාදා ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසේ යාගේ කුරුසේදී උන්වහන්සේගේ ජීවිතය පූජා කිරීම ඊට පස්සේ උන්වහන්සේ උත්ථාන වෙනවා අද වගේ දවසක. එතකොට පාස්කුවේ උච්චතම අවස්ථාව ක්ලයිමැක්ස් එකට එන්නේ අද. එතකොට මේ සියලු ක්‍රිස්තුන් වහන්සේගේ දුක වේදනාව පහු කරගෙන ඇවිල්ලා අර උත්ථානය. එතකොට අපි අද දවසේ අර රතු මුහුදෙන් එතර වුණයි කියන දේ අපි කියනවා අධ්‍යාත්මික එතරවීමක්. අපි පාපයේ වහල් භාවයේ ඉඳලා ඒ පාපය අතහැරලා දෙවියන් වහන්සේ අපිට දෙන ඒ ශුද්ධවන්ත ආශිර්වාදාත්මක යහපතේ ජීවිතයට ඇතුළුවීම තමයි අද දවසේ පාස්කුව කියලා අපි සමරන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානයත් එක්ක අපිට දේව රාජ්‍යයේ සදාතන ජීවනය කියන දේ විවෘත වුණා. අපි මැරෙන මිනිස්සු නෙමෙයි. අපි මැරුණත් ආත්මය සදාකාලිකව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සේන්දු වෙනවයි කියන මෙන්න මේ කතා පුවත තමයි මම මේ කෙටියෙන් කිව්වේ පාස්කුව කියලා අපි සමරන්නේ. දැන් ලෝරන්ස් රාමනායක පියතුමනි පාස්කුව කිව්වම අපිට මතක් වෙන්නේ අප්‍රේල් 21. හැබැයි මෙවර තිබෙන්නේ අප්‍රේල් 4 වෙනිදා. හැබැයි අපිට සමහර කුඩා කාලේදීම මතකයි සිංහල අවුරුද්දට පසුවත් පාස්කුව ඉරිදාව යෙදුණු දිනයන් තියෙනවා. ඇයි මේ දවස් වෙනස් වෙන්නේ? සංකේක ඉතිහාසයේ සඳහන් වෙනවා. මොකද අපිට තියෙනවා ලස්සන ජනවන්දනා ලිතක්. මං හිතන්නේ පසුබිම අපේ ජෝඩ් ක්‍රිෂාන්ත ප්‍රියතුමාම පැහැදිලි කරොත් හොඳයි. මොකද ඒක සම්බන්ධයත් එක්ක යන නිසා ඇයි මේක 21 නොවි අද වෙන්න. ඒකට හේතුව පියතුමනි ඔබ වහන්සේම පැහැදිලි කරන්න පසුබිම සමග සංග මේක දැන් දිනයකට සීමාවුරුදු යන්නේ මේ ඇත්තටම පාස්කු ඉරිදා ගණනය කරන්නේ බොහොම සරලව කියනවා නම් අපි කියනවා හැම අවුරුද්දකම මාර්තු 31 අවුරුද්දේ දවස් දෙකක් තියෙනවා සූර්යයා හරියටම පෘථිවියට කෙලින් සිටින දවස් දෙකක්. එක දවසක් තමයි මාර්තු 21. එතකොට මාර්තු 21ට පස්සේ එන පෝය දාට පස්සේ එන ඉරිදා තමයි හැම වෙලාවෙම පාස්කුව සමරන්නේ. පාස්කුව ගණනය කරන්නේ. එතකොට මේක අපි විසින් නෙමෙයි මේ මුළු ශුද්ධ සභාව විසින් ඒ වගේම ජුදා කැලෙන්ඩරයට අනුවත් මේ පාස්කු දිනය ගණනය කරනවා. එතකොට බොහොම සරලව කියනවා නම් මෙන්න මේ ක්‍රමවේදය තමයි මාර්තු 21 වෙනිදාට පස්සේ එන පෝය දවසට පස්සේ එන ඉරිදා දවස තමයි ගණනය කරන්නේ. එතකොට 2019 21 අප්‍රේල් එතකොට මේ අවුරුද්දේ අප්‍රේල් 4 වුණා. මෙන්න මේ දවස් වෙනස් වෙන්නේ අර චන්ද්‍රයාගේ බලපෑම මත චන්ද්‍ර මාස ක්‍රමයට අපි ගණනය කරන නිසා තමයි මේ පාස්කු ඉරිදා අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්නේ. ඇත්තම බොහෝ ඓතිහාසික සහ පූජනීය කරුණු කාරණා රාශියක් මේ දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට යෙදී තිබුණත් අවාසනාවකට වගේ පියතුමනි අපට සොඳුරු මතකයන් වලට වඩා අඳුරු කඳුළු මතකයක් පිළිබඳව කතා කරන්නට වෙලා තිබෙනවා. රාමනායක පියතුමනි ඔබ වහන්සේට සිහිපත් කරන්නට පුළුවන්ද 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වුණු ඒ අවාසනාවන්ත සිදුවීමෙන් අපට අහිමි වුණු සහෝදර සහෝදරියන් ගණන සහ ඒ වගේම වින්දිත භාවයට පත් වෙලා තුවාල සිදු වුණු සහෝදර සහෝදරියන්ගේ සංඛ්‍යාව කොපමණද කියලා? ඔව් සංක මං හිතන්නේ මේ පාස්කු ගැන කතා කර ඉන්න මොහොතේදී ජේසුස් වහන්සේ පාවා දෙන වෙලාවේ ජුදාස් විසින් ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේ කියනවා ජුදාස් උඹ නූපන්න නම් හොඳයි කියලා. මට හිතෙනවා මේ පාස්කු කියන දවස අපිට නොආව නම් හොඳයි කියලාද. මම එහෙම කියන්න හේතුව අපි ඒ වින්දිතයෝ ඒ පවුල් තාම ගොඩ ඇවිල්ලා නැහැ සංක. ඔවුන් හැමදාම බලාගෙන ඉන්නේ අපිට මොනවා හරි අපේ කාලෙන හිමිපාණන් සැනසෙන්න මොනවා හරි කියයි කියලා. අවුරුදු දෙකක් ගත වුණත් මේක කතා කරන එක ලේසි නැහැ. මට චුට්ටක් අමාරුයි සංක. මොකද මේ තොරතුරු ටික මම ඔබට කියද්දී මේ හැම කෙනෙක්ම හරියට මම චිත්‍රපටයක් බලනවා වගේ මට මතක් වෙනවා. අපි සංඛ්‍යා ලේඛන ගත්තොත් එහෙම අපිට කටපාඩම් සංක පවුල් 261ක් කටුව පිටියේ දේවස්ථානයේ අනාථ වෙනවා. අපි පවුල් විදියට ගණන් ගමු මූලික වශයෙන්. ඒ පවුල් අතරින් පවුල් 78ක සංක
මිනි එකක් හරි දෙකක් හරි හතරක් හරි තිබිලා තියෙනවා. ඒ කටුව පිටියේ කොච්චි කඩේ ගත්තොත් එහෙම 56ක් මැරෙනවා සංක. කටුව පිටිය 115ක් මැරෙන්නේ 78කින් පවුල්. කොච්චි කඩේ 55ක් මැරෙන්නේ මූලික වශයෙන් පවුල් 46ක සංක. එතකොට මේ පවුලත් එක්ක බැඳිච්ච නාති පිරිස ඔවුනුත් අද තාමත් මළගයක් තමයි. ඔවුන්ට මේ ඔබ සංක පටන් ගද්දී කිව්වා ප්‍රීතිය දනවන දෙයක් තමයි. මොකද ඊතරවීමත් එක්ක ලොකු බලාපොරොත්තුවක් කතෝලික ජනතාව ඇති කරගෙන විශ්වාසයේ ගමනක් යනවා. හැබැයි මේ බලාපොරොත්තුව දැන් පාස්කුවත් එක්ක ප්‍රහාරයත් එක්ක තියෙන බලාපොරොත්තුව අර කතෝලික ජනතාව කාර්යනිල් හිමිපාණන් වෙන්න පුළුවන්. සමස්ත කතෝලික ජනතාව සමග පියතුමන්ලා මෙහෙවන අය වෙන්න පුළුවන්. එතනට ගියාම අපිට උත්තර දෙන්න බැහැ සංක ඔවුන්ගේ හදවත්වල තියෙන ප්‍රශ්න අපි ඉගෙනගෙන මදි ඒ අහන දේවල් වලට උත්තර දෙන්න. ඉතින් මම මේ සංඛ්‍යාලේඛන මූලික වශයෙන් කිව්වේ මේ අය අතර අපි දකිනවා කොච්චි කඩේ විතරක් නෙමෙයි කටුව පිට විතරක් නෙමෙයි අපිත් එක්ක සම්බන්ධ වෙන තව ක්‍රිස්තියානි සභාවක් තියෙනවා සයන් චර්ච් එක මඩ කලපුවේ. එහෙ 31 දෙනෙක් මැරෙනවා. ඒකෙන් 14 දෙනෙක් අසරණ දරුවෝ. ඒ කියන්නේ අවුරුදු 15ට වඩා අඩුයි. ඒ වගේම කොච්චි කඩේ මැරෙන සංඛ්‍යාව අතර අපිට හමු වෙනවා ළමයි 10 දෙනෙක්. පිරිමි ළමයි 6 දෙනෙකුයි ගැහැණු ළමයි 4 දෙනෙකුයි අවුරුදු 14ට වඩා අඩුයි සංක. ඒ වගේම තමයි අපි කටුව පිටියේ ගත්තොත් එහෙම කටුව පිටියේ ළමයි 32ක් මැරෙනවා. අම්මලා ජීවත් වෙනවා. සමහර අයගේ දරුවෝ ජීවත් වෙනවා අම්මා තාත්තා නැහැ. ඔවුන් අහන ප්‍රශ්න හරිම සංවේදී. ඉතින් ඒ නිසා ඒකම ඔබ අහපු ප්‍රශ්න වලට මම උත්තර නොදී මේ මට මේ ලැබිච්ච අවස්ථාවත් එක්ක මම ජීවත් වෙන්නේ හරියට 2019 අප්‍රේල් 21 වගේ. අප්‍රේල් 21 22 23 24 25 හිටියේ මම මෝචරි. ඒට හේතු වුණේ මම ගොඩක්ම අවධානය අපි යොමු කරා පියතුමන්ලා කණ්ඩායම් දෙකකට බෙදුණා සංක. කට්ටියක් ගියා පියතුමන්ලා රදගුරුවරුන් කාර්යනිල් හිමිපාණන් හිමි තැන් දෙකටම ගියා. නමුත් මේ කොච්චි කඩේ තමයි මට හිමි වුණා කියන්නේ අවධානය යොමු වුණේ. මොකද එතන දමිළ අය හිටියා, මුස්ලිම් අය හිටියා, බෞද්ධ අය හිටියා. තමන්ගේ මිනිහ හොයාගන්න බැරුව සමහර අය හැටන් වලින් ඇවිල්ලා තියෙන වැඳිර නීති ඇස්සේ මෝචරිය කොහෙද තියෙන්නේ කියලා සංක දන්නේ නැහැ. ඔවුන් ත්‍රිවිල් එක්ක නැගලා මෝචරිය හොයාගෙන බොරල්ල වටේ යනවා. එතකොට එක් අවස්ථාවකදී තමන්ගේ පුතා මෙහි සේවය කරා. ඒ පුතාට යන තොරතුරක් හොයන්න ආවේ පල්ලිය කිසි තොරතුරක් නැහැ. හොස්පිටල් එකට ගියා තොරතුරක් නැහැ. මේ මෙහි කිව්වා මේ හරිය තියනවා කියලා මෝචරිය තොරතුරක් තියනවාද කියලා ත්‍රිවිල් එකක් අපි ළඟ නතර කරලා ඇහුවා. ඒ මහද්දේ පුතා කොහෙද කියලා හැද්දී වැඩ කරන තැන හද්දී පියතුමිනි පුතා ඉන්නවද මෝචරියේ? අහන්නේ පියතුමිනි පුතා ඉන්නවද මෝචරියේ? මං හිතන්නේ සංක කවදාක්වත් මෝචරියේ ඉන්නවද කියන වචනේ ඇහෙන්නේ නැහැ. මිනිහක් ඉන්න විදිහක් නැහැනේ. මෙන්න මේ පසුබිම නිසා තමයි මම ආරම්භ කරේ අපිට මෙහෙම කඳුළු උඩනවා නම් මේ පවුල් අපි ගත්තොත් ඉන්නේ මූලික වශයෙන් පවුල් 480ක් විතර. ඒ වගේම අපි හෝටල් වල අවන්හල් වල මිය ගිය ඒත් පවුල්. ඒ තාත්තලා ඒ දරුවෝ. හැබැයි ඒගොල්ලෝ වෙනම මට්ටමක හිටියේ. ඒගොල්ලන්ගේ දුක මං හිතන්නේ එළියට ආවේ නැහැ. අපි ළඟට ආවේ ඒ හෝටල් වලින් මිය ගිය අයගෙන් කීප දෙනෙක් විතරයි සංක. අනිත් අය මේ වේදනාව තුළ අද ඉන්නවා. මෙන්න මෙවන් පසුබිමක තාමත් ඉන්නවා සංක. පොළවේ කකුල තියලා නැහැ මේ අවුරුදු දෙකටම. රෝගීන් වෙලා ඇඳවල් වල 17 දෙනෙක්. තාමත් ඉන්නවා ක්‍රිටිකල් ඉන්ජර්ඩ්. ඒ කියන්නේ තාම මරණාසන්නව නෙමේ සංක. නමුත් ජීවිතාන්තය දක්වා ඔවුන්ගේ ඇඳේ ඉන්න වෙලා තියෙන 47 දෙනෙක්. ඔබ දැකලා තියෙනවා සංක මේ ඩමීස් ඇවිදිනවා. ඩමීස් මිනිස් මහිපාල කියලා කටුව පිටියේ ඉන්නවා තාත්තා කෙනෙක්. ඔව් කියනවා ෆාදර් මං ඩමී එකක් වගේ ඕගොල්ලන්ට පේනවා මාව යනවා. මං හුස්ම වැටෙනවා. ඒත් මගේ මේ අත් වැඩ කරන්නේ නැහැ ෆාදර්. මගේ දනිස් නැමෙන්නේ නැහැ මම යනවා. මේ වේදනාකාරී අත්දැකීම් එක්ක අපි කතා කරද්දී බලාපොරොත්තු හිතේ තියෙනවා. විශ්වාසය අපේ හිතවල තියෙනවා.
හැබැයි ඒ අම්මලා ඒ තාත්තලා මෙතනට ගෙනල්ලා ඇහුවොතින් ඔවුන්ට සැනසෙන්න මොනවද දෙන්න පුළුවන් සංක කියලා. ඒ තුවාල දරාගෙන ඉන්නවා. මම විශේෂ දෙයක් කියන්න කැමතියි අවුරුදු 2කට කිට්ටු වෙද්දි සංක මේ කිසි කෙනෙක් ජීවිතය හානි කරගත්තේ නැහැ. ඔවුන්ට හානි කරගන්න, දිවි නසා ගන්න, හිසේ කෙස් ගන්නට හේතු තියෙනවා. ඒක තමයි අපේ ධර්මයේ අනුව මට නම් ඒක ප්‍රාතිහාර්යයක් කතෝලික සභාවට. ඒක ප්‍රාතිහාර්යයක්. මෙච්චර දෙයක් වෙලා ඇයි ජීවිතයක් තාම නැති වුණේ නැත්තේ? නැති වෙන්න හේතු තියෙනවා. තරුණ තාත්තා කෙනෙක් ඉන්නවා සංඛාවරුදු 30 ගානයි. පුංචි දරුවෙක් ඉන්නවා අවුරුදු 3ක් 4ක් ඇති. රැට කිරි බොන්න තනක් හොයනවා. තාත්තගේ තනෙන් කිරි බොන්නේ. හිතලා බලන්න සංක ඔබේ දරුවා තනට ලං වෙලා කිරිසෝඳ හොයද්දි ඒ තාත්තගේ තන ඔක්කොම තුවාල වෙලා තියෙන්නේ. තාත්තා ෂර්ට් එකක් ඇඳගෙන යද්දි මෙහි මල්ලකට යන්නේ. එවන් පසුබිමක තමයි සංක කඩිනු හිමිපාණන් මේ කතා කරන්නේ. සාධාරණයක් දෙන්න අපිට සැනසෙන්න කියලා ඉල්ලන්නේ ඒකයි. මේක කතෝලික සභාවේ සාධාරණයක් නෙමෙයි. මේක කඩිනු හිමිපාණන්ගේ සාධාරණයක් නෙමෙයි සංක අපි ඉල්ලන්නේ. මේ දුක් විඳිනවා එයාට දැනෙන්න දෙයක් දෙන්න කියලා. තොරතුරු නම් ගොඩක් තියෙනවා සංක ඉලක්කම්. ඒත් ඒ ඉලක්කම් එක්ක අපි ගැටෙනවට වඩා මේ බලාගෙන ඉන්න බොහෝ දෙනෙක් මම අඬන්නේ නම් මෙතන විතරක් නෙමේ සංක මට මම හැමදාම තීරණයක් අරන් එන්නේ මේ ගැන කතා කරද්දි මං අඬන්නේ නැහැ කියලා පාස්ක කොමිසම් සභාවට ගියා. අර විද්වත් මණ්ඩලයක් ඉස්සරහා පින්තූර වගේක් දැම්ම සංක මේ කවුද කියලා අහලා. එහෙම දාද්දි මම චණ්ඩියා වගේ පළවෙනි එක පින්තූරේ මේ අර පවුල මේ මහීපාර මේ අනුෂා මෙහෙම කියාගෙන යද්දි එක තැනකදී ඒ මොහොතට පාස්ක කොමිසම් සභාවට යන්න ඉස්සෙල්ලා එයාගේ දුවගෙන් කෝල් එකක් එනවා. ඒ පින්තූරේ අම්මගේ තාත්තගේ පින්තූර තමයි 4 වෙනි පින්තූරට වැටුනේ. මට මේ වගේ වැටුණා. ඒක මන් දන්නේ මගේ පිනක්ද කර්මයක්ද කියලා. නමුත් මේ බලාගෙන ඉන්න මේ පවුල් අසරණ වෙලා ඉන්න ඇයට තියෙන එකම සැනසීම කාඩිනල් හිමිපාණන් ඔවුන් එක්ක ඉන්නවා කියන එක විතරයි. ඔවුන්ට කන එක ප්‍රශ්නයක් නෙමෙයි, උයා ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි සංක. නමුත් ඔවුන්ට තියෙන එකම සැනසීම මේ දේ විතරයි. ඉතින් ඒ නිසායි අපි මේ සාධාරණත්වයේ ඉල්ලලා පුන පුනා කැහගන්නේ මේ මැරිච්ච අය විතරක් නෙමෙයි. දැන් මැරුණාම අපි දන්නවා 269ක් මැරලා තියෙනවා. ඒකෙන් 169ක් මේ කතෝලික දේවස්ථාන දෙකේ, ඒකෙන් 31ක් සයන් දේවස්ථානයේ, ඉතුරු ටික තමයි හෝටල් වල ඒ වගේම ආරක්ෂක නිලධාරීන් මිය ගිහිල්ලා තියෙනවා. මේ පසුබිම තුල ඒ අය දෙරෙත් වහගත්තේ සංක අපේ දෙනෙත් අරින්න නම් තව මිලියන 20ක් මේ අපේ දේශයේ පය ගහලා ඇස් අරගෙන ඉන්නවා. මේ 269 දෙනා කවදා හරි දවසක රැවිලා අපේ ඇස් වලට අනී සංක උඹලා තාම ඇස් ඇරියේ නෑ අපි ඇස් වැහුවට කියලා. අපි එහෙම කියන්නේ තවත් එවැනි විනාශයක් නොවෙන්න එක හේතුවක්. ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්න එපා. මේකට සාධාරණේ දෙන්න කියන්නේ දෙවෙනි දේ අර වේදනාවෙන් ඉන්න මිනිස්සුන්ට කවදා හරි දවසකට ඇහුවොතින් එහෙම තාත්තේ මගේ අම්මා මැරුවේ කවුද කියලා ඒ පුංචි දරුවට කියන්න උත්තරයක්. පුතේ මෙයා තමයි තාත්තා මැරුවේ. ඒක තමයි අපිට ඕනේ. ඒ වගේම තාත්තලා ඉන්නවා, සුසන්ත ඉන්නවා ඒ කටුව පිටියේ. නිදාගන්නේ ගෙදර නෙමෙයි සංක, පිට්ටනියේ. ඇයි? තමන්ගේ දරුවෝ මම භාර්යාව ඉන්නේ එතන. ත්‍රීවීල් ඩ්‍රයිවර් කෙනෙක්. ත්‍රීවීල් එක යද්දි පාර හරහා ළමයි පනිද්දි මෙයා නතර කරගෙන බලාගෙන ඉන්නවා. මගේ දරුවා තමයි මේ පනින්නේ. අනේ අරේ ඔහොම යනවා පිටිපස්සේ හෝන් ගහනවා. එතකොට තමයි ගැස්සිලා මතක් වෙන්නේ නෑ පියතුමනි ඒ જાතියෙම ගවුමක් මේ මගේ දුවට තිබුණා. ඉතින් මෙන්න මේ පසුබිම තමයි සංක මට තියෙන්නේ. මට මේ පවුල් 500 මේ වේදිකාවට ගෙනල්ලා කිව්වොතින් අපිට කියයි ගොඩක් දේවල්. ඉතින් ඒකයි මම පෙර කිව්වේ ජේසුස් වහන්සේ කිව්වා වගේ
ජුදාස්ට දුදස් ඔබ නූපන්නන හොඳයි ඒකයි සංකමමත් කිවේ මේ පාස්කු කියන දවස මුළු කතෝලික සභාවම අපිෝ නැවුම් කර අපි අලුත් කර බලාපොරොත්තුවත් දුන්න අලු ජීවිතයක් ගෙන දුන්න කියලා අපි කියනවා සංක. නමුත් මේ ටිකත් එක්ක ඒ ජීවය අපිට අභියෝග කරනවා දෙවියන් වහන්සේ සියලු දේ වෙනස් කරා අන්ධකාරයෙන් ආලෝකයට අපි අරන් ගියා පාපයෙන් අපිව ස්වර්ගයට අරන් ගියා ස්වර්ගය අතරයි අපි අතර තිබිච්ච බැඳීම මහා තාප්පේ ජේසුස් වහන්සේගේ මරණයෙන් බිමට දාලා අපි අතර තියෙන සම්බන්ධතාවය ඇති කරා. නමුත් මේ වේදනාව තුළ ජීවත් වෙන අයට දෙන්න උත්තරයක් අපිට ඕනේ. ඉතින් ඒකයි සංක හැඟීම් බර වෙලා මෙහෙම කියන්නේ. ඒගොල්ලන්ට තියෙන එකම සැනසීම මෙච්චරයි. අද උයන්නේ නැහැ. මේ මොහොතකට ඉස්සෙල්ලා එක අම්මා කෙනෙක් චන්දිමා කතා කරනවා. පාද කොහෙද? අද සතුටක් නැහැ. අද කිසිම අද දෙව් මැදුරු වල අද අපිට මලගෙවල් වගේ තමයි. මොකද අද සතුට වෙන දවසේ සිදුවීම තාම මැරිලා නැහැ. ඒ සිදුවීම අපේ හිතවල තියෙනවා. ඉතින් මෙන්න මේ පසුබිම තමයි සංක මට දෙන්න පුළුවන් සංක අහන ඕනේ උත්තරයක් අහන්න ඉලක්කම් වලින් මේ ඉලක්කම් ටික මට කටපාඩම් සංක. මෙවන් පසුබිමක තමයි අපි ඉන්නේ. ඔබ හිතන්නකෝ තාත්තලා නැතුව අවුරුදු 14ට වඩා දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. ඒ තාත්තා කෝතෝ අම්මා නැහැ. අම්මා තාත්තා නැති වෙලා. මේ දරුවෝ කොහෙද ඉන්නේ? ඒ දරුවෝ ඉන්නවා කොහේ හරි ජීවත් වෙනවා. කාත් කවුරුත් නැතුව. ඉතින් ඔවුන්ව සනසන්න අපි ගොඩක් දේවල් කළා. අපි කතා කරමු සංඝ කරපු දේවල් තියෙනවා. නමුත් ඒ දේවල් වලට සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් මේක මෙච්චර කරුණු තියෙද්දි තොරතුරු තියෙද්දි අපිට මෙහෙමුනේ ඇයි කියන එකට පිළිතුරක් නැතුව මේ කරන දේවල් ඔක්කොම ගඟට කපන ඉනිවේවිද කියන සංක ප්‍රශ්නාර්ථය අපේ හිතවල තියෙනවා. හොඳයි අපි විරාමයක් ගන්නට සූදානම්. ඒ විරාමය ඇතුළතත් ඔබට හිතන්නට තිබෙන්නේ මේ අයද සිටින්නේ වෙන කිසිවක් නොවේ. මහමැදුරු සුඛෝපභෝගී යාන වාහන සුව වටපිටාවක් ඒ කිසිවක් නොවේ මේ අයද සිටින්නේ යුක්තිය පමණයි. අපි විරාමයකින් පසුව හමු. බිග් ෆෝකස් වැඩසටහන ඔස්සේ අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ පාස්කු ඉරිදාව හා සම්බන්ධ වුණු ඒ අඳුරු සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සහ එය ලබන පාස්කු ඉරිදාව දක්වා අප ගෙන යනවාද ලබන පාස්කු ඉරිදාවේදීත් මේ බෙදරියේදී මෙවන් දෙයක් අප සාකච්ඡා කළ යුතුද යන්න පිළිබඳවයි අපි කතා කරමින් සිටින. දැන් ඔබ වහන්සේ සඳහන් කරපු මේ පුද්ගලයන් ආයුධ සන්නද්ධය නෙවෙයි. නිරායුධ අතිශය අහිංසක මිනිස් පිරිසක්. ඔවුන් දෙවියන් යදින්නට ගියේ. ඔවුන් තමන්ගේ ශාස්තෘවරයන් වහන්සේ අභිමුවට ගියේ. ඒ අයව ඝාතනය කිරීම තරම් ම්ලේච්ඡ දෙයක් මම හිතන්නේ මේ ලෝක ධාතුවේ තව සොයාගන්නට හැකියාවක් තියෙනවද කියලා. දැන් රටක් විදිහට ජාතියක් විදිහට මේට සංවේදී විය යුතුයි. ඔබ වහන්සේ විශ්වාස කරනවද රජය මේ සම්බන්ධයෙන් යම්කිසි කාර්යභාරයක් ඉෂ්ට කරා ඒ පැත්තෙන් ඉටු විය යුතු කාර්ය සිදු වුණයි කියලා? සංක ඒ මොහොතේදී රජය කළ යුතු භෞතික කටයුතු මං හිතන්නේ නොපිරිහෙලා ඉටු කෙරුවා. මං හිතන්නේ ලංකාවේ කිසිම ආපදාවකදීවත් දුන්නේ නැති සහන ඇත්තටම දුන්නා ඒ ජනතාවට. අපි ඒක කියන්නට ඕනනේ රජයේ කවුරු වුණත් කමක් නැහැ. ඒ අවස්ථාවේදී ඒ කාර්යය සිද්ධ වුණා ඇත්තටම. නමුත් අපි සිද්ධ වුණේ නැහැයි කියලා කියන්නේ මේ සාධාරණීය තාම සිද්ධ වුණේ නැහැ. දැන් සාධාරණය කියලා කියන්නේ සංක ඇත්තටම දැන් මම කතෝලිකයෙක් විදිහට එක්තරා විදිහකට අභිමානයකට පත් වෙන්නේ මේ කතෝලිකයෝ කියලා කියන්නේ සංකත් පිළිගනි මේ රටේ හරිම අහිංසක ජන කොට්ටාසයක්. අපි කවදාවත් අපේ අයිතිවාසිකම් මේවා අපිට කියලා ඉල්ලුවේ නැහැ. දැන් උදාහරණයක් විදිහට පසුගිය කොවිඩ් කාලේ වුණත් අපේ මුස්ලිම් සහෝදර සහෝදරියෝ ආදාහනය ගැන ඉල්ලද්දී දැන් ආදාහනය කියන දේ කතෝලික අපිටත් බලපානවා. නමුත් අපි කොයිම වේලාවකදීවත් අපේ කාදර හිමිපාණනුත් අපිට කිව්ව නෑ රටේ මේ වෙලාවේ තිබෙන්නා වූ අවශ්‍යතාවය තුල අපිට පුළුවන් වෙනකොට අපේ සියන දේවල් අතහැරලා අපි රටේ නීතියට ගරු කරන්න.
එතකොට ඉරිද දිව්‍ය පූජාවට සහභාගී වෙන්න කියලා කියන්නේ කතෝලිකයින්ගේ ණය යුක්තියක්. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන්නට ඕන. නමුත් පවතින මේ රාමුව තුල මේ දේවස්ථාන වලට ජනතාවට යන්නට බෑ. එහෙනම් කමන්නේ අපි එහෙම හිටියා. අපි කවදාවත් සංක මේවා අපිට ඉරිද පූජාවට යන්නට ඕනයි කියලා කලකෝලහල කෙරුවේ නැහැ. ඉතින් ඒ වගේම සංක දන්නවා දැන් මේ ප්‍රහාරයේ ඉල්ල වුණු වෙලාවෙත් අපේ කාදින වහන්සේ මැදිහත් වෙලා ජනතාවට කිව්වා කිසිම කලහෝලා කාලයක් කරන්න එපා. අපේ මුස්ලිම් සහෝදර සහෝදරයන්ට කරදර කරන්නට එපා. මේක අපි සාධාරණව විසඳ ගනිමු කියලා. ඉතින් මම දකිනවා මේ කතෝලික ජනතාව කියලා කියන්නේ හරීම අහිංසක ජනතාවක්. ඒ වගේම තමන්ගේ නායකත්වයට ගරු කරලා ඒ නායකත්වය මොකක්ද කියන්නේ ඒ ආකාරයෙන්ම ජීවත් වෙන කොට්ටාසයක්. ඉතින් එතකොට දැන් අපි අවුරුදු 2ක් තිස්සේ මෙහෙම බලාගෙන හිටියා බොහෝම ඉවසිලිවන්තව හිටියා. අපේ ජනතාව කතා කරන හැම වෙලාවකදීම අපි කිව්වේ නැහැ අපි ඉවසමු. නීතිය රටක නීතියක් තියෙනවනේ. අපේ ගෙදර දේශපාලන නායකත්වය නීතිවේදීන් අපිට සාධාරණයක් ඉටු කරાવી කියන ඒ බලාපොරොත්තුව තුළ අපි හිටියා. එතකොට අවුරුදු 2ක් ගත වෙලත් ඒ අපි බලාපොරොත්තු වුණු සාධාරණත්වය අපිට ඉෂ්ට වුණේ නැහැ තාම. අපි බලාපොරොත්තු වෙන්නේ මේ කොමිෂන් සභා වාර්තාවද මේක සාර්ථකද අසාර්ථකද ඒ කිසි දෙයක් නෙමෙයි. සාධාරණත්වය තමයි මේ සියල්ල තුල අපි සාධාරණත්වය ඉටු කරන්නට කියලා තමයි අපි කියන්නේ. නමුත් දැන් වසර 2ක් වෙනකනුත් අපි දකිනවා සංක සාධාරණත්වය අපිට ඉටු වෙලා නැහැ. අපි ටිකෙන් ටික බොහෝම ඉබි ගමනින් ඒ සාර්ථකත් ඒ කරා එනවයි කියලා අපිට දැනෙනවා. නමුත් අපිට ඒකලම දැනෙනවා මීට වැඩිය මේ සාධාරණත්වය ඉටු කර ගැනීමේ ගමන ශීඝ්‍රගාමී කරගන්නට පුළුවන් අපේ රටේ ජනනා. එදා ඉඳලා අද දක්වාම ඉන්න දේශපාලන නායකත්වයට නීතිවේදීන්ට අපේ රටේ ඒ ආරක්ෂාව සම්බන්ධව හිටිය සීලමු නිලධාරීන්ට මේක කරගන්න ඉඩ තිබුණා කියලා අපිට හොඳටම ප්‍රත්‍යක්ෂයි. නමුත් මේකට තවම සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. එතකොට මේ ලෝරන්ස් රාමනායක පියතුමා කිව්වා වගේ අපේ ජනතාවට අපි හැම වෙලෙම කිව්වා ඉවසන්න කියලා. එතකොට දැන් අපේ ජනතාව අපෙන් ප්‍රශ්නයක් අහනවා කාදිනල් හිමිපාණනි පියතුමනි දැන් අපි ඉවසුවා මෙච්චර කල්. දැන් ඔබ වහන්සේලා කියපු නිසා අපි ඉවසුවා නම් දැන් ඊළඟට ඔබ වහන්සේලා මොනවද අපිට කියන්නේ මේ සාධාරණත්වය වෙනකන් තව කොච්චර කාලයක් බලන් ඉන්නද? අපි මැරෙන කල්ම මේක බලන් ඉන්නද අපිට හම්බෙනකන්. ඉතින් එතකොට ඒ නිසා තමයි අද දවසේ අපි මේ සාධාරණ ඉල්ලා කරන ඒ නිහඬ විරෝධතාවය අපි හිතුවා ඇත්තටම දැන් අපි නැගිටින්නට ඕන. නැත්තම් අපි අර නිවට විදියට හිටියේ නෑ. නමුත් අහිංසක විදියට අපි මේ රටේ දේශපාලනය තුල යම්කිසි බලාපොරොත්තුවක් තියලා ජීවත් වුණා. නමුත් දැන් අපිට තේරෙනවා අපේ නිහඬතාවය මේ දේශපාලනඥයෝ එහෙම නැත්නම් මේ රට රකින්න ආරක්ෂක නිලධාරීන් නිකන් නිවටකමක් විදියට එහෙම නැත්නම් විහිළුවට මේක නිකන් සලකනවා දෝ කියන සැකයක් අපිට මතුවුණු නිසා තමයි අපි මේ සාධාරණත්වයේ ඉල්ලලා කරන්නා වූ නිහඬ විරෝධතාවයන් දැන් ටිකක් රටේ ජනතාවට අවදි වෙන ආකාරයේ දැනෙන්නට සිදු කරන්නට කියලා හිතුවේ. එතකොට සංකහපු ප්‍රශ්නට ඇත්තටම රටේ දේශපාලන නායකත්වයේ අපිට භෞතිකමය වශයෙන් ඒ අයට ආධාර උපකාර කළා. අපි ස්තුතිවන්ත වෙනවා ඒ උපකාර කිරීම වෙනුවෙන්. නමුත් අපි බලාපොරොත්තු වෙන ඊළඟ කොටස සාධාරණත්වයේ කියන දේ තවමත් ඉටු වෙලා නැහැ කියලා බොහොම ප්‍රත්‍යක්ෂව අපි හැම දිනාටම දැනෙන කරුණක්. දැන් ඔබ වහන්සේ කියන සාධාරණත්වය කියන එක අප වඩාත් ප්‍රකටව දකිනවා යුක්තිය කියන වචනයත් එක්ක. අපි කවදාවත් පියතුමනි කතෝලික පල්ලිවල සටන් පාට පෝරු ප්‍රදර්ශනය කරනවා දැකලා නැහැ. ඒනට දැන් අපි දකිනවා ආගරද ගුරු උන්වහන්සේගේ නිල මැදුරේ තාප්පේ පවා ඊට පස්සේ බොහෝ කතෝලික පල්ලිවල බැනර් පෝරු ප්‍රදර්ශනය කරනවා යුක්තිය කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක. ඔබ වහන්සේලා මේ යුක්තිය කියලා කියන්නේ මොකක්ද? අධිකරණමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ වැරදිකරුවන් ඊට පස්සේ මේ සැලසුම්කරුවන් සම්බන්ධයෙන් දණ්ඩනයක් ක්‍රියාත්මක කිරීමද? මොනවාද ඔබ වහන්සේලා යුක්තිය කියන එකෙන් අදහස් කරන්නේ? සංක දැන් කෙනෙකුට අසාධාරණයක් වුණාම ඒ අසාධාරණයට සෑහීමකට පත්වන ආකාරයෙන් සාධාරණයක් ඉෂ්ට කර ගැනීම ඒ අසාධාරණයට ලක් වූ කෙනාගේ අයිතිවාසිකම. එතකොට ඒ පුද්ගලයා මේ සටන් කරන්නට අවශ්‍ය නැහැ ඒ සාධාරණත්වය ඉල්ලන්නට එයාගේ අයිතිවාසිකමක්. එතකොට මේ අයිතිවාසිකම තමයි අපි යුක්තිය කියලා ඉල්ලන්නේ. එතකොට දැන් අපි මේ යුක්තිය කියලා ඉල්ලන්නේ
මේ කොටස් කීපයකින් මේ ප්‍රහාරය සිද්ධ වෙනවා කියලා දැනත් එය කිසිම වගකීම් රහිත ලෙස මේක කටයුත්ත ඊළඟ ආරක්ෂක නිලධාරීන්ට බාර දෙන්නේ නැතුව මේ ප්‍රහාරය සිදු වෙන්නට ඉඩ දුන්නේ කවුද කියලා අපිට දැනගන්නට ඕන. ඊට පස්සේ ඒ වගේම මේ ප්‍රහාරය සිදු කළේ කවුද? කාගේ උවමනාවකටද? දැන් ඒ බෝම්බ පුපුරගෙන මරාගෙන මැරුණු සහරාන්ලව කාගේ උවමනාවකටද මේ ඉස්සරහට දැම්මේ? එතකොට කාටද උවමනාව තිබුණේ මේ බෝම්බ පුපුරවන්නට? එතකොට මේ බෝම්බ පිපිරීම තුළින් වාසි ලබා ගන්නට හෝ මේ තුළින් තමන්ගේ අරමුණු ඉටු කරගන්නට උවමනාකම තිබුණේ කවුද? ඒ වගේම මීට අනුබල දුන්නේ මුල්‍යමය වශයෙන් ඒ වගේම ඔවුන්ගේ මානසිකත්වය ඒ තැනට ගොඩනගලා මේක සිදුවෙන්නට දායක වුණේ කවුද කියන අය. එතකොට මේ හැම කෙනාවම දැනගන්නට අපිට අයිතියක් තියෙනවා මේ අසාධාරණට ලක්වුණු අයට. එතකොට දැනගැනීමේ අයිතිය අපි ඉල්ලනවා අපිට හොයලා දෙන්න මේ කවුද කියලා. ඒ වගේම අපි කියනවා මේ අයට නීතිමය ආකාරයෙන් දඬුවම් ලබා දෙන්න. දැන් දඬුවම් ලබා දෙන්න කියලා කියන්නේ අපේ තිබෙන වෛරය පිරිමහා ගන්න නෙමෙයි. අපි වෛරයෙන් ඉන්නවා මේ මිනිස්සුන්ට අපිට පේන්න මේ මිනිස්සුන් එල්ලන්න. ඒක නෙමෙයි කිතුණුකම කියලා කියන්නේ ඒක නෙමෙයි. දැන් යම්කිසි වැරද්දක් කරුවොත් ඒ පුද්ගලයාට දඬුවම ලබා දෙන්නට ඕන. මොකද අපි නොදැනුවත් කමින් වැරදි සිද්ධ වෙනවා. එතකොට අපි ඒවා සලකලා බලලා සමාව දෙනවා. මේ බෝම්බ බැඳගෙන ඇවිල්ලා මරාගෙන මැරිලා අහිංසකයන් සිය ගණනක් ඝාතනය කරන්නේ අත්වැරද්දක් නෙවෙයි. ඒකයි කියන්නේ. නොසලකිල්ල හෝ අත්වැරද්දක් නෙවෙයි. ඒතකොට ඒ වගේ පුද්ගලයෙකුට දඬුවමක් දෙන්නට ඕනමනේ. එතකොට ඒ දඬුවම දීම කියන්නේ ඒ වෙනාට දඬුවම් දීම විතරක් නෙමෙයි. එතකොට ඒ මීට පස්සේ හරි මේ වගේ ක්‍රියාකාරීත්වයන් වලට ඒගොල්ලෝ යොමු නොවෙන්න ඒගොල්ලන්ට තදබල දඬුවමක් දෙන්නට ඕන. ඒ වගේම තමයි මේගොල්ලන්ට දඬුවම් දුන්නේ නැත්නම් මේ අනිත් අය අපේ රටවැසියෝ හිතයි මේ අපිටත් පුළුවන් මේ වගේ දෙයක් කරන්නට. අපිට හිතුනොත් එහෙම ආගමික මතවාදයන් තුල මේ දේ කරන්නට ඕනයි කියලා අනිත් අයට හිංසා පීඩා කරන ඒ අයත් පෙළඹෙයි මේවා කරන්නට. එතකොට ඒ අයට දඬුවම් දෙන්නේ ඒ අය දඬුවම් විදීමේ පරමාර්ථය විතරක් නෙමෙයි. අනිත් මිනිස්සුන්ටත් මේක හොඳ පාඩමක්. මේ වගේ වැරදි වැඩ කරන්නට එපා කියන දේ තුල දඬුවම් ලබා දෙන්නට ඕන. මීට පස්සේ හරි මේ වගේ දෙයක් වළක්වන්නට ඒ වගේම මේ වගේ අනිත් අයව පෙළඹීමකට ලක් නොවන ආකාරයෙන් මේවා නවත්තන්නට මේ දඬුවම් දෙන්නට ඕන. මේ දඬුවම. එතකොට දැන් කෙනෙක් අහයි කතෝලික සභාවේ අයි මේ දඬුවම ඉල්ලන්නේ කියලා. සංක දැන් අපි කියනවා අපේ සතුරට ප්‍රේම කරන්න. ක්‍රිස්තුන් වහන්සේ එක කම්මුලකට පහර දුන්නොත් උන්වහන්සේ දේශනා කරනවා අනිත් කම්මුලත් පාන්න කියලා. ක්‍රිස්තුන් වහන්සේ කියන සතුරන්ට ප්‍රේම කරන්න. උන්වහන්සේ කුරුස ගහේ ඉල්ලලා දවස් දෙකකට ඉස්සරින් අපි මේ සිදු කෙරුවේ උන්වහන්සේ කුරුස ගහේ ඉල්ලලා කියනවා මේ වැරදි කරන අය නොදැනුවත් කරන නිසා එයට සමාව දෙන්න කියලා. දැන් ඇත්තටම අපි කතෝලික විදියට දෙවියන් වහන්සේ තුළ මේ අයට සමාව දෙනවා. අපි එතකොට අපි වෛරයක් නැහැ හිතේ. අපි මේ අයව මරන්න කොටන්න යන්නේ නැහැ. එතකොට සමාව අපි කතෝලික විදියට අපි ඒ සමාව දීලා තියෙන්නේ. නමුත් අපි කියන්නේ ඒ සමාව දුන්නට නීතිමය වශයෙන් කළ යුතු දේවල් ඒගොල්ලන්ට කරන්න ඕන. සංක මං කිව්වා වගේ අර මීට පස්සේ හරි මේ දේවල් නොකර ඉන්නට මේ වරද්දේ බරපතලකම අනිත් අයට දැනෙන්නට ඒ අයට දඬුවම් දෙන්නට ඕන. සමාවයි දඬුවම් දීමයි කියලා කියන්නේ දෙකක් කතෝලික සභාවේ. එතකොට අපි හදවතින් ඒ අයට සමාව දෙනවා. නමුත් හදවතින් සමාව දෙනවයි කියපුවම මේ සියල්ල අතහැර දාලා මේවා දැන් අමතක කරලා ඔහේ අනිත් වැඩට කටයුතු කරගෙන යන්න කියලා කියනවා නෙමෙයි. නීතිමය වශයෙන් අපි කියනවා දඬුවම් දෙන්න ඕන කියලා. එතකොට අන්න ඒ සාධාරණත්වය තමයි අපි මේ ජනතාව වෙනුවෙන් ඉල්ලන්නේ සංක. සංක මට චූටි දෙයක් එකතු කරන්න ඕන. දැන් ගොඩක් විවිධ මත පළ වෙනවා මේ කොමිසම් සභාව ගැන. හැබැයි ඔබ වහන්සේගෙන් ඒ සම්බන්ධයෙන්. කොමිසම් සභාවට අපි ගියා සාක්ෂි දෙන්න රත්කාඩිල හිමිපාණෝ ගියා. මම හිතන්නේ මේ කොමිසම් සභාවේ විද්වත් මණ්ඩලය වැඩ කරේ යම්කිසි රාමුවක් තුලයි.
ඒ රාමුවෙන් එහා යන්න මං හිතන්නේ ඒක කොමිෂන් සභාව වාර්තාවෙම කියන අපි මෙන්න මේ රාමුව තුල තමයි මේ දේවල් කළේ කියලා. ඉතින් ඒක නිසා අපි කොමිෂන් සභාවේ කරපු ටික අපි අගය කරනවා. මොකද ඒකේ නිශ්චිතව රෙකමදාරු දීලා තියෙනවා මෙන්න මෙවයි කියලා. ඒ වගේම සංක ඒකේ ලස්සන තැන් තියෙන ලස්සන තැන් කියන්නේ මේ ඒක මේ සුභාධර්මයේ ලස්සන නෙමෙයි. ඒගොල්ලෝ කියනවා අපිට මේක කාල රාමුව තුල මෙන්න මේක නිරීක්ෂණය කරගන්න වෙලා මදි. මෙන්න මේක තව පරීක්ෂණය කරගෙන යන්න. ඒවා පැහැදිලිව ඒ කොමිෂන් සභාවේ වාර්තාව කියලා තියෙනවා මාස මට ඔබ වහන්සේ මොහොතකට සමා වෙන්න ඕනේ. අපි ප්‍රධාන පාලක මැදිරියට මොහොතකට ගිහලා ඔබ වහන්සේගේ අදහස් දැක්වීමේ ගලා යාම අපි පවත්වාගෙන යමු. දැන් විරාමයට පෙර ආතුව ලෝරන්ස් රාමනායක පියතුමන් සඳහන් කරමින් සිටි අර මැන්ඩේට් එකකට තමයි කටයුතු කරමින් සිටියේ කියලා කොමිසමේ තමන්ගේ කාර්යභාරය ඔබ වහන්සේ සම්පූර්ණ සංක කියන්න කිව්වේ ඒක ඒගොල්ලන්ගේ යම් කිසි ආකාරයකට ඒගොල්ලන්ගේ වගකීම ඒගොල්ලන්ගේ සීමාව තුළ ඉෂ්ට කරලා අපිට නිර්දේශ දීලා තියෙනවා. ඒ වගේ මේ කොමිෂන් සභාව වාර්තාවේ පැහැදිලිව කියනවා මෙන්න මේවා ගැන වැඩි විශ්ලේෂණය කරන්න, හොයලා බලන්න මේ තොරතුරු ගැන. ඒගොල්ලෝ මාස 15ක් තිස්සේ සංක දිවා රැයක් නැතුව කරපු දෙය අපි අගය කළ යුතුමයි. ඒකේ කිසිම මේ විවාදයක් නැහැ. නමුත් ඒකේ අපි තියෙන දේවල් ඒකයි අපි يعني හරි මතය දිය යුතුයි. මොකද මේකේ හැම ෆොටෝකොපියක්ම ජනතාව අතරට ගියේ නැහැ. ඒක නිසා කවුරුත් දන්නේ නැහැ මේක ඇත්තටම මේක A to Z මොනවද තියෙන්නේ කියලා. ඒක නිසා විවිධ අය විවිධ කෑලි අල්ලගෙන සමහර විට අර කතා කරන්න බැරි පස් දෙනෙක්නේ දැන් මේ කොමිෂන් සභාවේ මේ වාඩි වෙලා හිටපු ඒ මහාචාර්යවරු ඒ කියන්නේ පිළිගත යුතු විනිසුරු කරුවන්නේ. ඉතින් ඒගොල්ලන්ට කතා කරන්න බෑනේ දැන් අපි මුළු මේ මිලියන 20ම කතා කරනවා. නමුත් ඒ පස් දෙනාගේ දැනුමකින් එහෙම ඉතින් අපි ඒක ඇත්තටම අගය කරනවා ඔවුන්ගේ කැපවීම සහ ඔවුන් දීලා තියෙන නිර්දේශ නිශ්චිතව කියලා තියෙනවා. අන්නේ නිශ්චිතව කියලා තියෙන ටික ඉෂ්ට වෙනවා බලන්න තමයි අපේ ජනතාව ඉන්නේ. ඉතින් ඒක නිසායි මම කිව්වේ අපි වැරදි අවබෝධයක් දී යුතු නැහැ. මාස 15ක් තිස්සේ පස් දෙනෙක් වෙනුමට හිටියා. මං හිතන්නේ තව 500ක් ওই පිටුපස හිටියා. නමුත් ඒ අයට සංක හැකියාවක් නැහැනේ අධිචෝදනා ගොනු කරන්න. ඒක කළ යුත්තේ නීතියෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි අපිට තියෙන ඔබතෝකෝ ටික ප්‍රශ්නය තියෙන්නේ. ඒගොල්ලෝ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. එතනින් එහාට අරගෙන මේ බැටන් පොල්ල යන්න තව ආයතනයක් තිබිය යුතුයි. ආයතනයක් තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒකයි අපි කිව්වේ ඒකේ ටික ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. එතකොට හරි මේ ජනතාවට මේ දේශයට අවධියක් ඒවි. අපි මේ දේවල් හැමදේම කරන්නේ මේ සාමකාමීව ජීවත් වෙන්න මිසක් සංක වෙන දෙයකට නෙමෙයි. අපිට නායකත්වය ගන්න නෙමෙයි. කවදත් කතෝලික සභාවේ නායකත්වය හැමදාම නිහඬව තමයි ඉඳලා තියෙන්නේ. ඔවුන් කිසි කෙනෙක් ඒ කාලේ මේ වත්මනේ දැන් පෙරක් අය චෝදනා කරනවා අතීතයේ මෙහෙම රට රාජ්‍යයන් වල මෙහෙම නායකත්වයේ ඒ කාලේ අපිට ඒ කාලේ මේ කාලෙත් එක්ක සංසන්දනය කරලා නිගමනයකට මේ කාලේ එන එක කොයිතරම් මේ සදාචාර සම්පන්නද කියන එක අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේ කාලේ අපේ මේ වකවානුවේ 20 වෙනි සේවසේ සහ 21 වෙනි සේවසේ සභාව යන විදිහට අපි නායකත්වයේ අරගෙන කටයුතු කරලා අපි හරි ආසයි එතනින් එහාට තව කවුරු හරි මේ දේ යහපත් දේ කරනවා දකින්න. ඉතින් අපි කවදාකවත් කොටසක් ඉල්ලුවේ නැහැ ලංකාවේ. අපි කවදාකවත් ඉල්ලුවේ නැහැ අපි දේශපාලනයට ගියේ නැහැ සංක. ඉතින් අර පියතුමා කිව්වා වගේ සංක කිව්වා වගේ අපිට ඉතින් එහෙම නිහඬව හිටපු එහෙම සාමකාමීව හිටපු හරිම සතුටින් අනිත් අපේ පාසල් බලන්න පාසල් පද්ධතියේ බෞද්ධ දරුවොත් ඉන්නවා මුස්ලිම් දරුවොත් ඉන්නවා හින්දු දරුවොත් ඉන්නවා. ඉතින් එහෙම ඉන්න අපිට ඇයි මේ අපිට ගැහුවේ? ඉතින් මේ ප්‍රශ්නේ කවුද හොයන්න ඕනේ? ඉතින් මෙන්න මේ ප්‍රශ්නාර්ථය තමයි මං හිතන්නේ අඩිතාලම අනිවාර්යයෙන්ම මේ කොමිෂන් සභාවෙන් දීලා තියෙනවා. ඒ අඩිතාලම තියෙනවා. හැබැයි ගොඩනැගිල්ල හදන එක ෆවුන්ඩේෂන් එක දුන්න පළියට ගොඩනැගිල්ල හැදෙන්නේ නැහැ. එහෙනම් ඒක කරන්න කට්ටියක් ඉන්නට ඕනේ. ඉතින් ඒක නොකරනවා කියන එකෙන් වැරදි අදහස් සමාජගත වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකිනුත් අපි පරිස්සම් විය යුතුයි කියන දේ තමයි අපේ ජනතාවගෙන් සහ අපේ රට පාලනය කරන අයගෙන් අපි ඉල්ලා සිටින්නේ සංක. දැන් එක අවස්ථාවකදී කාදිනල් හිමිපාණන් වහන්සේ සඳහන් කරනවා දැන් දේශීය යාන්ත්‍රණයකින් මේ යුක්තිය ඉෂ්ට සිද්ධ වුණේ නැත්තම්
ජාත්‍යන්තරයට යනවා විදේශීය සහය ලබා ගැනීමට අපේක්ෂා කරනවයි කියලා. පියතුමනේ ප්‍රකාශයත් එක්ක කෙනෙකුට කුකුසක් සැකයක් ඇතිවෙන්නට පුළුවන් අර 30 වසරක යුද්ධයේදී විදේශයන් වලට ගිය ජාත්‍යන්තරයට ගිය අය වගේ මේ රටට එරෙහිවද කතෝලික සභාව මේ කතා කරන්නට යන කවදාවත් එහෙම කතා කරා අපි දැකලා නැහැ. දැන් මේ ප්‍රථම වතාවට එහෙම කරන්නටද යන්නේ රටට විරුද්ධව ජාත්‍යන්තරයට යෑමක්ද මේ උන්වහන්සේ සඳහන් කරන්න කියලා. ඒ ප්‍රකාශය පිළිබඳව ඔබ වහන්සේ මොකක්ද කියන්නේ? සංක දැන් පළමුවෙන්ම කියන්න උන්වහන්සේ මේ ප්‍රකාශය සිදු කරපුවමත් කිව්වා අපි විශ්වාස කරනවා අපගේ රජයේ කවදාවත් අපි මේ පැත්තට යොමු කරන්නේ නැතුව ඉඳී කියලා. දැන් ඇත්තටම කාදින හිමිපාණන් කියලා කියන්නේ අති උත්තරීතර පුද්ගලයෙක්නේ සංක අපි හැමෝම දන්නවනේ. දැන් උන්වහන්සේ අපගේ රටට GSP සහනය ලැබුණ අහිමි වුණාම අපගේ ආගමික නායකයෝ එක්ක යුරෝපයට ගිහිල්ලා ඒ වෙනුවෙන් කටයුතු කෙරුවා. යුද්ධ කාලේ උතුරට ගිහිල්ලා ඒ ප්‍රභාකරන්ගේ පාර්ශවය හමු වෙලා මේ සාමකාමීව මේක විසඳගමු කියලා කියන උන්වහන්සේට කහණිය ගියා. ඉතින් ඒ ගිය එහෙම ගිය කෙනෙක් කවදාවත් ජාත්‍යන්තරයට ගිහිල්ලා චෝදනාව ඉදිරිපත් කරන්නේ අපිට අපේ පැත්තෙන් සිද්ධ වෙන්නේ නැහැ ඕගොල්ලෝ අපිට එහෙම කරන්න කියලා. නමුත් දැන් ඇත්තටම මේක ජාත්‍යන්තරයට යොමු වෙන්නේ උන්වහන්සේගේ බලපෑමෙන් නෙමෙයි සංක. දැන් අපි දන්නවා මේ හෝටල් වල මිය ගියා ගොඩාක් අය මේ විදේශිකයෝ මිය ගියා. දැන් එතකොට ඇමරිකාවේ මේ නඩුව අහලා චූදිතයන් විදියට ඒගොල්ලෝ නම් කෙරුවා 3 දෙනෙකුවත්. එතකොට මේක අපි අමුතුවෙන් ජාත්‍යන්තරයට ගෙන යන්නට ඕනේ නෑ. දැන් එතකොට ඒ විදේශිකයින් පවා එක පැත්තකින් බලාගෙන ඉන්නවා අපිට සිදුවුණු අසාධාරණයට මේ රටේ සාධාරණයක් සිද්ධ වෙයි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට ඒගොල්ලොත් බලාපොරොත්තුව තියාගෙන ඉන්නේ කාදිනල් හිමිපාණන් තමයි මේකෙන් අපහසුතාවයට පත්වුණු පාර්ශවය. එතකොට උන්වහන්සේ මේ සාධාරණත්වය ඉල්ලලා මේ රජයට හඬක් නගයි කියන බලාපොරොත්තුව ඉන්නවා. එතකොට මම දැක්ක දැන් පහුගිය දවස්වල අපේ විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ එකතු වෙලා පාප් වහන්සේට දන්වනවා මේ අපි එච්චර ශක්තිමත්ව මේක රජයට බල කරන්නේ නැහැ. කතෝලික සභාව රජයට බල කරන්නේ නැහැ. ඒක නිසා රජයට ශ්‍රී ලාංකීය කතෝලික සභාව රජයට බල කරන්නට කියන්නට කියලා පාප් වහන්සේට ලිපියක් යවනවා විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ. එතකොට දැන් මේක පාප් වහන්සේ අතට පත් වුණාම අනිවාර්යයෙන්ම පාප් වහන්සේ ඇවිල්ලා කතෝලික ලෝක නායකයා. එතකොට උන්වහන්සේටත් වගකීමක් තියෙනවා මේ යම්කිසි රටක කතෝලික ජනතාවට අහිමියක් වුණා නම් ඊට සාධාරණත්වය ඉටු කිරීම සඳහා යම්කිසි පියවරක් ගන්නට උන්වහන්සේටත් අයිතියක් වගකීමක් තියෙනවා. එතකොට දැන් මේ සිද්ධි සමූහයේ මෙහෙම වෙද්දී විදේශිකයෝ බලාගෙන ඉන්නවා කාදිනල් හිමිපාණන් මේකට හඬක් නගයි කියලා. එතකොට පාප් වහන්සේ කියයි කාදිනල් වහන්සේට මෙන්න මෙහෙම විදේශයන් වලින් මට එනවා කම්ප්ලේන් එනවා චෝදනා එනවා ඔබ වහන්සේලා මේක හරියට මේ සාධාරණත්වයේ ඉල්ලලා නැහැයි කියලා. එතකොට එහෙමනම් පාප් වහන්සේ පවා කාදිනල් හිමිපාණන්ට කියයි ඔබ වහන්සේ මේ ගැන හඬක් නගන්න මගේ පැත්තෙන් වෙන්නට ඕන දේවල් අපි කරන්නම් කියලා. එතකොට ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලාංකීය ජාත්‍යන්තර ප්‍රජාව කියයි අපේ රටවල ඉන්න තානාපතීන්ට අපි කියන්නම් මේ ගැන කරන්න කියලා. එතකොට නොදැනුවත්වම මේක ජාත්‍යන්තරයට යාම කියන තැනට අපි වළක්ව ගන්නට අමාරුයි සංක. ඉතින් ඒක නිසා තමයි කාදිනල් හිමිපාණන් පෙන්වලා දෙන්නේ මෙන්න මේ ඔස්සේ ජාත්‍යන්තරයට මේක යන්නට ඉඩ තියෙනවා කියලා. නැත්තම් උන්වහන්සේ ගිහිල්ලා කියනවා නෙමෙයි. අර එන්න ලොකු බලපෑමත් එක්ක මේක ඔටෝමැටිකලි ස්වභාවිකවම මේක ජාත්‍යන්තරයට යයි. එතකොට ජාත්‍යන්තරයෙන් බලපෑමක් ඒ කියලා අපේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි උන්වහන්සේ ඒ ගැන නිකන් මතක් කළේ. අපේ රජයට ඊට කලින් ඒ ජාත්‍යන්තර බලපෑමක් එන්නට කලින් මේකට යුක්තිය ලබා දෙන්නට කියලා ඉල්ලුවේ අන්න ඒ නිසා සංක. එන පාස්කු ඉරිදාව පිළිබඳව කතා කරද්දී කාදිනල් හිමිපාණන්ගේ භූමිකාවත් අමතක කරන්නට බෑ. පියතුමනි එක්තරා ප්‍රකට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් මා සමග වරක් කිව්වා කාදිනල් හිමිපාණන් නොවන්නට උන්වහන්සේගේ මැදිහත් වීම නොවන්නට පාස්කු ඉරිදාවෙන් පසුව අප්‍රේල් 22 23 24
ලේ ගංගාවක් ගලා යන්නට ඉඩකඩ බොහෝ තිබ්බයි කියලා. අපි උන්වහන්සේගේ මැදිහත්වීමත් මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි නේද? ඔව් සංක දැන් ඇත්තටම මට ලොකු කනගාටුවක් ඇති වෙනවා. පහුගිය දවස්වල මම දැක්ක සමාජ මාධ්‍ය ජාලාවල අර අන්ධ මිනිස්සෙක් මේ සම්මුඛ සාකච්ඡාවකදී මේ කාදින හිමිපාන්ට බොහොම නරක විදියට දෝෂාරෝපණය කරන එකක් කියන උන්වහන්සේ මේ ගැන බැලුවේ නැහැ. උන්වහන්සේට අති උතුම් කියන්නට බෑ. දැන් අති උතුම් නෙමෙයි මං හිතන්නේ උන්වහන්සේට අති උතුම් කියන නම උන්වහන්සේගේ අයිතියක්. නමුත් ඒ අයිතියට වැඩිය උන්වහන්සේ මේ අති උතුම්කම තමන්ගේ ක්‍රියාවෙන්ම පෙන්වුම් කරපු නායකයෙක්. අති උතුම් නෙමෙයි. එතකොට මං හිතන්නේ සංක කියනවා දැන් අන්‍යාගමික භික්ෂුන් වහන්සේලා පූජකතුමන්ලා පවා කාදින හිමිපාණන්ව අගය කරද්දී ඒ අය උගත් බුද්ධිමත් අධ්‍යාත්මයක් තියෙන අය කාදින හිමිපාණන් කරපු සත්ක්‍රියාව දැකලා ඒක අගය කරද්දී මේ නිකන් කොහේ හරි ඉන්න කෙනෙක් කාදින හිමිපාණන්ට මේ ප්‍රහාර එල්ල කරනවා. ඒ කියන්නේ එතනම අපි පේනවා ඇත්තටම දැන් දැන් කාදින වහන්සේ කරපු ඒ ලස්සන සේවය මම හිතන්නේ ඒක හැල්ලුවට ලක් කරන්න බෑ. මුළු ලෝක ජනතාවම දන්න උන්වහන්සේ කරපු ඒ ක්‍රියාව. ඉතින් නමුත් අපි හිතන්නට ඕන දැන් ඒ ආගම් අතර බෙදීම් ඇති කර රණ්ඩු ඇති කරන්නට විවිධ පුද්ගලයෝ උත්සාහ දරනවා මේ ඔස්සේ. දැන් කාදින වහන්සේ මෙච්චර සමගි කරද්දී මේ ජනතාවව ආගමික ජාතීන් අතර ඉන්න විවිධ ජනතාව සමගි කරන්න උත්සාහ කරද්දී යම් කිසි කූට පරමාර්ථ ඇතිව මේ රටේ මේ ජාතීන් අතර සමගිය පළුදු කරන්නටත් ආගම් අතර ජනතාවව බෙහෙද බින්න කරන්නටත් උත්සාහ දරන අය ඉන්නවා. ඉතින් ඇත්තටම අපි කියන්නට ඕන ඒ අයට මුලා වෙන්නට එපා. ඒ අය වෙනම ඒගොල්ලන්ගේ තිබෙන්නා වූ පරමාර්ථ මුදුන්පත් කර ගැනීමේ ක්‍රියාවලියක යෙදෙලා ඉන්නේ. ඒ අයගේ ඒ පටු අරමුණු ඉටු කර ගන්නට. ඉතින් ඒක නිසා මේ පැත්තකට දාලා ඇත්තටම කාදින හිමිපාණන් කළා වූ ඒ සත්ක්‍රියාව උන්වහන්සේ මැදිහත් වෙලා ඒ කරපු ක්‍රියාව එක පැත්තකින් ඒ වගේම උන්වහන්සේගේ හඬට කීකරු වෙන ඒ කතෝලික පිරිසක් මේ රටේ ඉන්න නිසා තමයි මේක ආයේ ලේ වැගිරීමකට යන්නේ නැතිව මේක බේරුනේ. ඉතින් අපි මං හිතන්නේ ඒක උන්වහන්සේට කවුරු කිව්වා හෝ නොකිව්වා අපි මුළු ලෝකෙම දැක්ක උන්වහන්සේගේ සත්ක්‍රියාව. මං හිතන්නේ අපි මේ අවස්ථාවේ ඒක අගය කරන්නටම ඕන. ඒක එහෙම කෙරුවේ නැත්නම් අපි ඒක අපි කුහක ජනතාවක් අපි අගය කිරීම කළේ නැත්නම් උන්වහන්සේට. දැන් අපිට ඊටමත් කෙටි වේලාවක් ඉතිරිව තිබෙන බැවින් ඔබ වහන්සේලාගේ අද දිනෙන් අවසන් වශයෙන් දැනගන්නට කැමතියි. මේක දාර්ශනික ප්‍රශ්නයක් වේවි ආගමික ප්‍රශ්නයක් වේවි ඔබ වහන්සේලා ඒ සම්බන්ධයෙන් ඊටමත් හොඳ අධ්‍යයනයක නිරත වී සිටින නිසාවෙන් මට පැහැදිලි කරලා දෙන්න පියතුමනි අහිංසක මිනිස් ජීවිත උදුරා ගැනීමෙන් ස්වර්ග රාජ්‍යයේ දොරටුව විවෘත වෙනවා. එහෙම මං හිතන්නේ මම පටන් ගන්නම් සංක. එහෙම වෙනවනම් මෙහෙම ධර්මයන් මේ ලෝකේ පවතින්නේ නැහැ නේ සංක. එහෙම වෙන්න විදිහක් නැහැ. මම චුටි උදාහරණයක් කියන එක සුදුසු වෙන්නේ නැහැ. නමුත් අපේ ඉගෙනගෙන තියෙන දේ අනුව නම් කවදාත්මත් කිසිම දරකේ අපිත් ඔය ධර්මයේ මූලික හරයන් ඉගෙනගෙන තියෙනවා සංක. අපි දර්ශනවාදය කරද්දී හැම ධර්මයකම මූලික සිද්ධාන්ත ටික ඉගෙනගෙන තියෙනවා. හැබැයි උගන්වන්න ආවෙත් ඒ ධර්මයේමයි තමයි. අපිට මුස්ලිම් ධර්මයේ ගන්නේ මුස්ලිම් කෙනෙක් ඇවිල්ලා නමුත් කවදාක්වත් එහෙම සඳහනක් තිබුණේ නැහැ සංක. ඉතින් එවන් පසුබිමක එහෙම වෙනවනම් මේ කවුරු හරි මරලා මොකද අපේ ධර්මයෙන් නම් ඒක අපිට අවසර දෙන්න නෙමෙයි හිතන්නවත් බෑ. එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියන දේ. මොකද මිනිස් ජීවිතයට අත තියන්න දෙවියන් වහන්සේ මනුෂ්‍යව මෙව්වේ නැහැ. අපිට අයිතියක් නැහැ තව කෙනෙක්ගේ ගන්න. ඒකයි අපි සමහර විට ඔය ආందోලනාත්මක ප්‍රකාශන පවෙන්නේ අපි ගබ්සාවට විරුද්ධ වෙන්නේ ඒකයි. තවත් කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න අයිතියක් නැහැ. එහෙම නැත්නම් අපි ඔය මේ මොනවද අපි කියන්නේ අපි හිරේට දාලා එහෙම නැත්නම් අපි මරණ දණ්ඩනය ජීවිතයක් අයිති කරන් දඬුවම දෙන්න. දෙවියන්ගේ නිර්මාණය කොහොමද මිනිසා විනාශ කරන්නේ? විනිශ්චයකරුවෝ නෙමෙයි කියන දේ තියෙනවා සංකේතයෙන්. ඒක නම් අපිට කොහෙත්ම කිසිසේත්ම මේ ආගමික නායකයෙක් විදිහට මේ ඇඳුම ඇඳගෙන නම් අපිට අනුමත කරන්න පුළුවන් සත්‍යයක් නෙමෙයි බොරුවක් විදිහටවත් අපිට ඒක කරගන්න පිළිගන්න බෑ. මම හිතන්නේ පියතුමා ඒකට ධාර්මික පැත්තෙන් කතා කරાવી. ඔව් සංක දැන් අපේ කිතුණු දහම තුළ තියෙනවා පියතුමා කිව්වා වගේ ගබ්සාව අපිට කරන්න බෑ. මගේ දරුවව වුණත් මට මරන්නට බෑ. එතකොට යූතනේසියා කියලා කියනවා. ඒ කියන්නේ සානුකම්පිත මරණ. කෙනෙක් විඳව ඉද්දි ඒ කෙනා ඉල්ලුවත් මාව මරන්න කියලා ඒ කෙනාවවත් මරන්න බෑ.
ඒ වගේම අපි කියනවා එල්ලුම් ගහට යැවීමත් කතෝලික සභාව අනුමත කරන්නේ. එතකොට මේ සියල්ල තුළ කියන්නේ මිනිස් ජීවිතයකට අතතියන්ඩ කාටවත් බැහැ. එතකොට ඒ තුළම කියනවා අපි කෙනෙක්ගේ ජීවිතය කාගෙවුනත් කමන්න ජීවිතයක් නසන්නට නසිනවා කියල කියන්නේ මහා විශාල පාපයක්. එතකොට මේ ඒක පැත්තකින්. දැන් ක්‍රිස්තුන් වහන්සේ ආගම දේශනා කරද්දී මේ අපේ ආගම කියලා වචනයක් කතා කරුවේ නෑ. ක්‍රිස්තුන් වහන්සේ කිව්වේ නෑ කතෝලික ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න ආගමක් පටන් ගන්න කියලාවත් ක්‍රිස්තුන් වහන්සේ අපිට කිව්වේ නැහැ. ඒ කියන්නේ මනුෂ්‍යත්වය එකිනෙකාට ප්‍රේම කරන්න කියන ධර්මය විතරයි ක්‍රිස්තුන් වහන්සේ අපිට කිව්වේ. එතකොට ඒ තුල මේ ආගමේ අයව මරන්න මේ ආගමයට ප්‍රේම කරන්න ඒ කිසි දෙයක් ක්‍රිස්තුන් වහන්සේගේ දහමේ අපි දැකලවත් නැහැ. උන්වහන්සේ කියන්නේවත් නැහැ ආගමක් ආරම්භ කරන්න කියලා. උන්වහන්සේ උගන්වපු දහම මුල් කරගෙන උන්වහන්සේගේ ගෝලය තමයි උන්වහන්සේ නැවුම් ආගමක් ආරම්භ කරලා ඒක ඉදිරියට ගියේ. එතකොට අපිට පේනවා ක්‍රිස්තුන් වහන්සේ මේ ආගම් ಜಾති අතර බෙහෙද කිසිම දෙයක් උන්වහන්සේ කිව්වේ නැහැ. ප්‍රේමය විතරයි. එතකොට ඒ ප්‍රේමය තුල කෙනෙක්ගේ ජීවිතය අයිති දෙවියන් වහන්සේට පමණයි. එතකොට මේකට අපි මේ පුංචි කෙනෙක්ගෙන් ඇහුවත් ඕන කෙනෙක් කියයි කෙනෙක්ගේ ජීවිතේ නැති කරලා ස්වර්ගයට යනවායි කියන එක නිකම්ම විහිළු කතාවක් කියන එක සංඝ. හොඳයි අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කොළඹ ආගරදුගුරු පදවියේ ජන සංවේදන අධ්‍යක්ෂතුමන් ගරු ජෝඩ් ක්‍රිසන්ත පියතුමන්ට ඒ වගේම සෙත් සරණ අධ්‍යක්ෂතුමන් ගෞරවනීය ලෝරන්ස් රාමනායක පියතුමන්ටත් මේ පාස්කු ඉරිදාවේ බොහෝ සමාජීය කරුණු දේශපාලනික කරුණු කියලා කියන්නට අප කැමති නෑ. ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් යුක්තිය පිළිබඳවත් ආගමික දර්ශනයන් පිළිබඳවත් කතා කරන්නට අප එක්කාසුවීම පිළිබඳව පාස්කු ඉරිදාවේ අපි ප්‍රේමය පිළිබඳව අලුතින් හිතමු. ආයිබෝන්.